ජනපති අස්වුනොත් ඊළඟට මොකද වෙන්නේ? ජන අරගලයට යන අපි විකල්පයකට සූදානම්ද? ජන අරගලයේ යථා ස්වරූපය සහ ප්‍රායෝගික ස්වභාවය පිළිබඳව අවිධ විඳින විදු තුලින් අපි කතා කරමු. අයිබෝන් විදුබෙන්ස්ලා හැමෝටම ශ්‍රී ලංකාවට දූෂණයෙන් තොර යහපත් හෙට දවසක් උදා කිරීම සඳහා රටේ සමස්ත ජනතාව මේ වෙනකොට විශාල ජන අරගලයකට එළඹිලා ඉන්නවා. හැබැයි මේක අද ඊයේ ඇතිවෙච්ච ජන අරගලයක් නෙවෙයි. විදු දකින්නේ මේක 2015 ඉඳලම ටිකෙන් ටික ආපු ජනතා නැගිටීමක ප්‍රතිඵලයක් විදිහට. කෙසේ වෙතත් මේ ජන අරගලයේ ප්‍රධාන සටන් පාඨය බවට පත් වෙලා තිබෙන්නේ වත්මන් ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට Tamanගේ ධූරයෙන් ඉවත් වෙන්නට කියලා බල කිරීමක් කරමින් ඒ වගේම තවත් විවිධාකාර සටන් පාඨ තිබෙනවා 225 එපා කියලා කියනවා අලුත්ම පාලනයක් ඕනේ කියලා කියනවා මේ වගේ ඒ වගේම අයථා ලෙස උපයාගත් මුදල් ආපසු ලබා දිය යුතුයි කියලා බල කිරීමක් තියෙනවා මෙන්න මේ වගේ අතුරු සටන් පාඨ ගොඩක් දැන් මේ ජන අරගලයට එකතු වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ ප්‍රධාන සටන් පාඨය පිළිබඳව. මොකද අරගල කරනකොට මේ අරගලය පිළිබඳව දැනුවත් වෙලා මේ අරගලෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණය මේකේ ප්‍රායෝගික ස්වභාවය මේ සියලුම දේවල් පිළිබඳව දැනුවත් වෙලා මේ අරගලයට පිවිසෙන එක තමයි වටින්නේ. එහෙම නැතුව අපි විකල්පයක් නැතුව අපි මොකද්ද ඊළඟට වෙන්නේ කියලා දන්නේ නැතුව හුදෙක් අරගල කරලා තේරුමක් නැහැ. මේ නිසා අපි මේ අරගලයේ යථා ස්වරූපය ප්‍රායෝගික ස්වරූපය ගැනයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මුලින්ම මේ අරගලයේ ඇතිවෙන ප්‍රධාන හේතුව මොකක්ද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කළොත් මූලික වශයෙන්ම හේතුව බවට පත් උනේ අවසානයේදී ජනතාවට දැනෙච්ච විශාල පීඩනය. එක පැත්තකින් විදුලිය නැහැ, ඒ වගේම ගෑස් නැහැ, ඒ වගේම ඉන්ධන නැහැ. මේ ඉන්ධන ලබා ගැනීම සඳහා ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම් වල දවස් ගණනක් හෙම්බත් වුණා. ඒ වගේම රාත්‍රී කාලයේදී විදුලිය කැපීමත් එක්ක, ඒ වගේම දහවල් කාලයේදීත් විදුලිය කැපීමත් එක්ක පැය 13ක විදුලි කප්පාදුවකට යාමත් එක්ක මිනිස්සුන්ට Tamanගේ රැකියාව කරගන්නට බැරි වටපිටාවක් උදා වුණා. ඒ දක්වා මිනිස්සු බඩු මිල වැඩිවීම, ඉන්ධන මිල වැඩිවීම, ඉන්ධන පෝලි මේ සියලුම දේවල් ඉවසා දරාගෙන හිටියා. නමුත් මේ විදුලි අර්බුදයත් එක්ක ජනතාවට Tamanගේ රැකියාව කරගන්නට බැරි, Tamanට එදිනෙදා කීයක් හරි උපයා ගන්නට තිබෙන අවස්ථාව නැති වෙන තැනකට ආවා. ඒ වගේම තමයි මේ දිනවල පවතින අධික උෂ්ණත්වයත් එක්ක ඔවුන් දැඩි පීඩාවකට පත් වුණා. උදේ ඉඳන් වෙහෙස වෙලා මහන්සි වෙලා පෝලිං වල ඉඳලා Tamanගේ රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා රාත්‍රී කාලේදී Tamanට සුවසේ නිදා ගන්නට බැරි තත්වයක් මේ රට තුල උදා වුණා. ඉතින් මෙන්න මේ ඇතිවෙච්ච පීඩනය නිසා තමයි ජනතාව නැගී සිටින්නට තීරණය කරලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ දක්වා විවිධ කාලයන් තුල ජනතාවට විවිධ අර්බුද වලට විවිධ අපහසුතාව වලට මුහුණ දෙන්නට සිදු වුණා. හැබැයි ඒ හැම දෙයකදීම ජනතාව ඒ දේවල් දරාගෙන හිටියා. ඒ නිසා තමයි අපිට 30 අවුරුදු යුද්ධයක් නිමා කරන්නට හැකියාවක් ලැබුණේ ජනතාව ඒ ලබා දීපු සහයෝගය නිසා. මේ අර්බුදේ එක රැයකින් නැතිවෙච්ච අර්බුදයක් නෙමෙයි. මේක හරියට පිළිකාවක් වගේ කාලයක් තිස්සේ ටිකෙන් ටික ඇති වෙලා ඊට පස්සේ මේක ඇඟ පුරාම ඔඩු දුවලා එකපාරට මුළු රටම අඩපණ වෙනකොට එහෙම නැත්නම් පිළිකාවක් හැදිච්ච රෝගියෙක් එකපාරට අඩපණ වෙනවා වගේ. අපි දන්නවා පිළිකාවකින් පීඩා විඳින කෙනෙක් ඇතැම් වෙලාවට මේ ගිය සතියත් හොඳට හිටියා එකපාරට මේ සතිය අමාරු වුණා මේ වගේ දේවල් අපි අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය තමයි අපේ රටටත් උදා වුණේ. මෙච්චර කල් අපේ රට රෝලක් තමයි ගහගා හිටියේ. මේක සරල භාෂාවෙන් කියනවා නම් අපේ ගෙදරක වගේ තමයි. ගෙදරක අපි ගත්තොත් තාත්තා රැකියාවක් කරලා යම් මුදලක් උපයනවා. ඒ මුදලින් දරුවන්ට උගන්වනවා, දරුවන්ගේ සෞඛ්‍ය කටයුතු වලට අවධානය යොදනවා, ඒ මුදල් වැය කරනවා. ඉතින් මේක හරියට අපේ රටේ උපයන මුදලින් නිදහස් සෞඛ්‍ය සේවා සහ නිදහස් අධ්‍යාපන සේවා පවත්වාගෙන යනවා වගේ වැඩක්. ඒ වගේම තාත්තා ණය වෙලා ගයක් හදලා තිනවා, හවුසින් ලෝන් එක ගෙවමින් ඉන්නවා. ඒ වගේම ලීස් එකක් දාලා කාර් එකක් අරගෙන තිනවා, ඒක ගෙවමින් ඉන්නවා. ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන තවත් විවිධ උපකරණ ටීවී වෙන්න පුළුවන්, ෆ්‍රිජ් එකක් වෙන්න පුළුවන්, මේ වගේ දේවල් සඳහා අවාරික වශයෙන් ගෙවන්න අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ රටක් තිබුණේ. එතකොට තාත්තා මාසෙ පඩිය අරගන්නවා, අර වාරික ටික ගෙවනවා. ඒ මාසය තුල අපි ඒ පවුලට අවශ්‍ය කරන ආහාර පාන ඖෂධ ඒ දේවල් සිදු වෙනවා. ඉතින් යම් හේකින් ඔබ හිතන්න තාත්තගේ පඩිය අඩු වුණොත් මොකද්ද වෙන්නේ? මේක තමයි අපේ රටට පසුගිය වසර 3 තුල වුණේ විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඉන්පස්සේ ඇතිවෙච්ච කොවිඩ් තත්ත්වයක් එක්ක වසර 3ක කාලය ඇතුලේ අපේ සංචාරක ව්‍යාපාරය අඩාල වුණා. ඊට පස්සේ මේ විදේශිකයන්ගේ පැමිණීම අඩාල වීමත් එක්ක අපේ රටට ඩොලර් එන එක අඩාල වුණා. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනය අඩාල වුණා. ඒ වගේම ලෝකයේ
වෙළඳාමට තිබෙන ඉඩකඩ බොහෝ දුරට ඇහිරිලා ගියා පසුගිය කාල වකවානුව තුළ. ඉතින් මේකත් එක්ක අපේ රටට එන ආදායම පෙරට වැඩිය අඩු වුණා. දැන් සාමාන්‍යයෙන් ගෙදරක නම් මේ වගේ වෙලාවට කරන්නේ ගෙදර තියෙන රත්තරන් බඩු ටික රත්තරන් සංචිත ටික උගස් තියලා කීයක් හරි හොයාගෙන අර එදිනෙදා තියෙන වියදම් ටික පියව ගන්නවා ණය වාරික ටික ගෙවලා දානවා. ඉතින් ඕක තමයි අපේ රටෙත් උනේ. අපේ රටෙත් තියෙන දේවල් සියල්ලම අවසන් වුණාට පස්සේ අපිට ඉදිරියට යන්න ඩොලර් නැති වුණා. මේ ඩොලර් නැතිවීමත් එක්ක අපේ රටට ඉන්ධන ගෙන ඒමේ අර්බුදය මත වුණා. ඉන්ධන අර්බුදයත් එක්ක තමයි මේ විදුලි අර්බුදය මේ සියලුම දේවල් මත උනේ. මේ තත්ත්වය අද ඊයේ ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි. මේ තත්ත්වය පිළිබඳව අපේ රටේ ජනතාව නොදැනුවත්ව හිටියත් නෙවෙයි. අපේ රටේ ජනතාව දැනගෙන හිටියා ලොකු ණය වාරික අපිට ගෙවන්න තියෙනවා. අපි ලොකු ණය බරක් එක්ක ජීවත් වෙන්නේ. මේ සියල්ලම අපේ රටේ ජනතාව දැනගෙන හිටියා. නමුත් මේකේ විදු දකින විදිහට ජනතාවට හිත් වේදනාවක් ඇතිවෙච්ච ප්‍රධානම හේතුව බවට පත් උනේ මේ රජයේ අමාත්‍යවරු ජනතාවට සත්‍ය වසන් කළා. හවසට ප්‍රවෘත්තිවලදී අමාත්‍යවරයා වොයිස් කට් එකක් දෙනවා. නෑ කිසි ප්‍රශ්නයක් නෑ. අපේ රටේ අවශ්‍ය තරම් සංචිත තියෙනවා, අවශ්‍ය තරම් ගෑස් තියෙනවා, අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා. නමුත් පහවදා උදේ ජනතාව පෝලිං වලට යනකොට, ජනතාව වැඩට යනකොට ඔවුන් දකිනවා පෝලිං Taman ඉන්ධන ලබා ගන්න ගියාම එතන පෝලිම, ගෑස් ගන්න ගියාම ගෑස් නෑ. ඉතින් මෙන්න මේ වගේ තත්වයක් තුල ජනතාව රැවටීමට ලක් කළා කියන වේදනාව තමයි ඔවුන් දැන් මේ පිට කරමින් සිටින්නේ. කෙසේ වෙතත් මේ වේදනාව පිට කිරීම ඇතුලේ ඔවුන් ලොකු පණිවිඩයක් පාලකයන්ට ලබා දෙනවා. මෙතනදී සාමාන්‍ය ජනතාව ඉතාමත්ම සාධාරණ අරගලයකට තමයි පිවිසෙන්නේ. මොකද ඔවුන්ට අවශ්‍ය කරන මූලික සම්පත් ටිකවත් නැති වුණාට පස්සේ ඔවුන් ලොකු බලාපොරොත්තුවක් එක්ක ජනවරමක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබා දුන්නේ. 69ක ජනතාව ඡන්දය ලබා දුන්නේ. ඒ වගේම 3/2 පාර්ලිමේන්තු වරමක් ලබා දුන්නේ. මෙතෙක් පැවති ක්‍රමය වෙනස් කරන්න. ඒ නිසා තමයි දේශපාලකයෙක් නොවන රාජ්‍ය නිලධාරියෙක් බවට පත් වෙලා හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත විශ්වාසය තියලා ඔහුට තමයි මේ රට බාර දුන්නේ. අනිත් කවුරු නොකලත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වැඩේ හරියට කරයි කියන විශ්වාසයත් එක්ක. ඉතින් මෙන්න මේ විශ්වාසයේ බිඳීමත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොවීමත් ජනතාව අපේක්ෂා කරපු දේවල් ඉටු නොවීමත් එක්ක තමයි මේ පීඩනය ඉස්මතු වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ජනතාව ඉතාමත්ම අසරණ වෙලා ඉන්න වෙලාවක ඔවුන් විසින්ම පත් කළ ජනාධිපතිවරයා ආපසු යන්න, ගෙදර යන්න කියලා තමයි ඔහුට දැන් පණිවිඩය දෙන්නේ. විදු දකින්නේ ජනතාවට මීට වඩා මේක දරා ගන්න බෑ. ජනතාව බොහෝ දේවල් දරාගත්තා. අඩුම තරමින් ඔවුන්ව සූදානම් කරලා තිබුණා නම් මෙන්න මේ වගේ තත්ත්වයක් අපේ රටට ඇති වෙනවා, මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා අපි මෙන්න මේ දේවල් කළ යුතුයි කියලා මේ ජනතාව මානසිකව සූදානම් කිරීමේ වගකීමක් මේ රටේ දේශපාලකයන්ට තිබුණා. නමුත් මේ රටේ දේශපාලකයින් ඒ පිළිබඳව සැලකිල්ලක් දැක්ුවේ නැහැ. Tamanගේ වගකීම් පැහැර හැරියා කියන එකයි විදු දකින්නේ. ඉතින් මෙන්න මේ සියල්ලත් එක්ක තමයි මේ අර්බුදය ඇති වෙන්නේ. මේ වෙලාවේදී ජනතාව ආවේගාත්මක වෙන්නේ ඔවුන් Tamanගේ හැඟීම් වලින් තමයි මේ සටනට පිවිසලා ඉන්නේ. ඉතින් මේ නිසා අපි අවධානය යොමු කරන්න ඕනේ මෙතන තියෙන ප්‍රායෝගික තත්ත්වය මොකද්ද, නීතිමය පසුබිම මොකද්ද කියලා. දැන් ජනතාව ඉල්ලා සිටින විදිහට ජනාධිපතිවරයා ඉල්ලා අසුනොත් මේ සියලු දේවල් සිදුවිය යුත්තේ ව්‍යවස්ථාවට අනුකූලව, ව්‍යවස්ථාවට පිටින්, රටේ නීතියට පිටින් යම් කිසි දේවල් සිදු වෙනවා නම් ඒක ඊටාත්ම භයානක තත්වයක් නිර්මාණය කරනවා. ඉතින් මේ නිසා අපි බලමු ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉල්ලා අසුනොත් මොකද්ද වෙන්නේ කියන කාරණය. 38 වෙනි ව්‍යවස්ථාවේ පළවෙනි අනුව්‍යවස්ථාවේ ආචේදයට අනුව ජනාධිපතිවරයා කතානායකවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් ලියලා ඔහුට ඉල්ලා අස්වීමේ හැකියාවක් තියෙනවා. අපි හිතමු එහෙම වුණා කියලා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? 40 වෙනි ව්‍යවස්ථාවේ පළවෙනි අනුව්‍යවස්ථාවේ ආචේදයේ ප්‍රකාරව පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු අතරින් කෙනෙක් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තට අනුව ජනාධිපතිවරයා ලෙස තෝරාගත යුතුයි. මේ කාරණය සිදු කරන තුරු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධූරයේ වැඩ බැලිය යුතු වෙනවා. ඉතින් මේ අරගලයට පිවිසලා ඉන්න ජනතාව ඉල්ලා සිටින්නේ මේකද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එපා කියලා මේ ඉන්න 225 අතරින් කෙනෙක් පත් කර ගැනීමද ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. විදු දකින විදිහට නම් මේ ජන අරගලයේ අරමුණ මේ 225ම ප්‍රතික්ෂේප කිරීම. ඒ වගේම ඔවුන් කියන්නේ අලුත් මැතිවරණයකට යන්න, එහෙමත් නැත්නම් අලුත් ජනාධිපතිවරණයකට යන්න කියලා. නමුත් මේ දේවල් සිදු වෙන්නේ ව්‍යවස්ථාවට අනුකූලව. සැබෑ ලෙසම මේ අරගලයට පිවිසලා ඉන්න ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉවත් වෙන්න කියලා බල කරන්නේ ඔවුන් මැතිවරණයේදී ප්‍රතික්ෂේප කරපු සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ හෝ අනුර කුමාර දිසානායක කියන මහත්වරුන් මේ ජනාධිපති පුටුවට ගෙන එන්නට නෙමෙයි කියන පැහැදිලි පණිවිඩය ජනතාව දීලා තියෙනවා. මොකද ඔවුන් මේ දේශපාලකයින් මේ තැන්වලට එන්නට උත්සාහ දරන අවස්ථාවන් වලදී
ඔවුන්ව මේ ස්ථානවලින් ඉවත් කරන්නට කටයුතු කරලා තියෙනවා. ජනතාව පෙන්වා දෙන්නේ මේක සැබෑ ජනතා අරගලයක් මිසක් කිසිදු දේශපාලන පක්ෂයක අතකොළුවක් වෙන්නට තවදුරටත් Taman සූදානම් නැහැ කියලා. ඉතින් එහෙමනම් මීළඟට මොකක්ද ව්‍යවස්ථානුකූලව විය හැකිව තිබෙන කාරණය? පවතින ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වුනහම ඉන්න 225න් කෙනෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙක් නම් පත් කරගත යුත්තේ ඒක ජනතාවගේ ඉල්ලීම නොවෙනවා නම් ඊළඟට යන්නට වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා. විදූ දකින විදිහට නම් විදූ කලින් මේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා එපිසෝඩ් එකක් ඔබ වෙතට අරගෙන ආවා. විදූ දකින්නේ මේ മന്ത്രി ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය කියන එක රජයේ අනෙකුත් රැකියාවන් වගේම සාමාන්‍ය නියම කරනු ලැබූ වැටුපකට යටත් වෙච්ච සාමාන්‍ය රජයේ රැකියාවක් බවට පත් කළ යුතුයි. ඒ වගේම මේ മന്ത്രിවරුන්ට හිමි වෙන වරප්‍රසාද කප්පාදු කළ යුතුයි. රජයේ අනෙකුත් ශ්‍රේණිවල ඉන්න ඉහළ ශ්‍රේණිවල ඉන්න නිලධාරීන්ට ලැබෙන වරප්‍රසාද හා සමාන වරප්‍රසාද විතරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තිබිය යුත්තේ. ඉතින් මේ වගේ තත්වයක් උදා වුණොත් මේ රටට සේවය කරන්නට අවශ්‍ය ඒක රැකියාවක් විදිහට කරන්න කැමති මිනිසුන් පිරිසක් විතරයි මේ පාර්ලිමේන්තුවට එන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට අදාළ වෙන අමාත්‍ය ධූර සංඛ්‍යාව ව්‍යවස්ථාවෙන් නිර්ණය කළ යුතුයි. ඒ අමාත්‍ය ධූරවලට අදාළ වෙන සුදුසුකමුත් ඒ ව්‍යවස්ථාවෙන්ම නිර්ණය කළ යුතුයි. ඉතින් එතකොට සුදුසුකම් තිබෙන පිරිසක් තමයි මේ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ. ඒ වගේම මේක රජයේ අනෙකුත් රැකියාවන් සඳහා තෝරා ගන්නවා වගේම මේ සුදුසුකම් සහිත පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවලා ඔවුන් අතරින් ඉහළම සුදුසුකම් තිබෙන තෝරාගත් පිරිසක් මැතිවරණයට ඉදිරිපත් කළ යුතුයි. පක්ෂ දේශපාලන ක්‍රමය අහෝසි කළ යුතුයි. එතකොට තමයි ජනතාවට වග කියන සැබෑ ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙන්නේ. වර්තමානයේදී මේ තියෙන පක්ෂ දේශපාලන ක්‍රමය අනුව Taman മന്ത്രിවරයෙක් විදිහට ස්වාධීනව මොන අදහසක් දරුවත් පක්ෂයේ නායකයා කියන එහෙම නැත්නම් පක්ෂයේ බහුතර මතයට එකඟ වෙන්නට සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ තුල ජනතා නියෝජිතයා සැබෑ ජනතාවගේ අදහස නියෝජනය කරන්නේ නොමැතිවීම බොහෝ ප්‍රශ්නවලට මුල වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් ස්වාධීන මිනිසුන් 225ක් තමයි අපි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ. එතකොට තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ විදිහටම සාර්ථක කරගන්න හැකියාවක් තියෙන්නේ. නව ව්‍යවස්ථාවකට යන්න නම් පාර්ලිමේන්තුවට රැස් වෙන්න සිදු වෙනවා. මොකද පාර්ලිමේන්තුව තුළ තමයි මේ ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ කාර්යය සිදු විය යුත්තේ. ඉතින් විදූ දකින විදිහට මේ වෙලාවේ තියෙන හොඳම විකල්පය තමයි බාරකාර ආණ්ඩුවකට යන්න. ඉතින් විදූ දකින විදිහට මේ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ අමාත්‍ය ධූර බාර ගැනීම සඳහා එන්න කියලා විවෘත ආරාධනාවක් කළේ. මේ වෙලාවේදී විපක්ෂයේ ඇතුළු සියලු පක්ෂවල තිබෙන වගකීම විය යුත්තේ ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා බාරකාර ආණ්ඩුවකට ගිහිල්ලා ඉක්මනින් ව්‍යවස්ථා වෙනසකට මුලපරණ එක, ඒ වගේම ජනතාව අවශ්‍ය කරන ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයේ ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා සුදුසු මිනිසුන් මේ පාර්ලිමේන්තුවට අරගෙන මේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට තමයි මේ වෙලාවේදී අවධානය යොමු විය යුත්තේ. ඉතින් මේක තමයි 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය ලබා දීලා ඉල්ලා සිටියේ සුදුසු මිනිසුන් පාර්ලිමේන්තුවට ගේන්න කියලා. එහි යම් සාධනීය ප්‍රවණතාවයක් අපිට පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය තුල දකින්නට ලැබුණා. නමුත් ක්‍රමක්‍රමයෙන් ආපහු පරණ තත්වයටම ඇද වැටෙන බවක් දැක ගන්නට හැකියාවක් ලැබුණා. මේ නිසා තමයි ජනතාව මේ ආකාරයෙන් විරෝධතාවයක් මතු කරමින් සිටින්නේ. ඒ වගේම මේ අරගල සියල්ල සිදුවෙන අතරතුරේදී අපි අමතක කළ යුතු නැති දෙයක් තියෙනවා. අපේ රට විශාල අර්බුදයක මේ වෙනකොට තියෙන්නේ. අපිට අවශ්‍ය කරන ඉන්ධන ටික ලබා ගැනීමේ ගැටලු මතුවලා තිබෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය කරන අනෙකුත් දේවල් පිටරටින් ගෙන ඒමට ඩොලර් අපිට නැති වෙලා තියෙනවා. ඉතින් මේ නිසා අපිට ඉදිරියේදී ලොකු ණය වාරික ගෙවන්න තියෙනවා. මේ හින්දා මේ ව්‍යවස්ථාවක් වෙනස් කරන අතරතුරේ අපි දිගු කාලීන සැලැස්මකට යන අතරතුරේදී කෙටි කාලීනව අපි ඉක්මනින් කළ යුතු දේවල් තිබෙනවා. මේ ණය වාරික කල් දමා ගන්න අපිට තියෙනවා. ඒ වගේම රටට අවශ්‍ය කරන දේවල් සපයා ගැනීම සඳහා ඒ අවශ්‍ය කරන කටයුතු සිදු කරන්නට ඒ සඳහා ඇතැම් විටකට විදේශ වලින් ආධාර ලබා ගන්න, එහෙම නැත්නම් විදේශ වලින් ණය පහසුකම් ලබා ගන්න, මේ වගේ කෙටි කාලීන සැලසුම් රැසකට අපිට යන්න. අපි දකිනවා විපක්ෂයේ විවිධ පක්ෂ වලින් විවිධ අදහස් එකතු කරනවා. ඒ සඳහා සුදුසු අත්දැකීම් තිබෙන, උගත්කම් තිබෙන පිරිසක් ඉන්නවා. ඉතින් මේ කට්ටිය එකතු වෙලා සියලුම දෙනා මේ වෙලාවේදී ජාතික සැලැස්මකට ගිහිල්ලා මේ කටයුත්ත ඉක්මනින් සිදු කළ යුතුයි. එහෙම නැත්නම් අපි මෙතන අරගල කර කර ඉන්න අතරතුරේදී අපිට කිසි දෙයක් නැති වෙලා අපිට අවසානයේදී කන්න දෙයක්වත් නැති වෙන තත්වයකට, අපිට ආණ්ඩුවකුත් නැති, කන්න දෙයක්වත් නැති, හෙට දවසකුත් නැති තත්වයකට අපේ රට
පත්වෙන්නට ඉඩකඩ තියෙනවා. ඉතින් මේ ජනතා නියෝජිතයන් පත්වෙන්නේ ජනතා පරමාධිපත්‍යයෙන් ජනතාවට අවශ්‍ය දේවල් ඔවුන් වෙනුවෙන් සිදු කරලා දෙන්න තමයි ජනතා නියෝජිතයන් පත්වෙන්නේ. ඉතින් ජනතාව විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා නම් මේ අරගලකරුවන් විදිහට ජනතාව වගේම පාලක පක්ෂයත් තේරුම් ගන්න ඕනේ මේක වින් වින් තියරි එකේ විසඳුමකට එන්න ඇවිල්ලා රටට අවශ්‍ය කරන දේ නිර්මාණය කිරීම සඳහා. දැන් මෙතන කතාවක් තියෙනවා ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කියලා. මේ වෙලාවේදී හබන් කුකුලන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා. අවස්ථාවාදී දේශපාලකයින් විවිධ පිරිස් බලාගෙන ඉන්නවා මේ තත්වයෙන් Taman කොහොමද ගොඩ යන්නේ, Tamanගේ අරමුණු ඉටු කරගන්නේ කොහොමද කියන කාරණේ. මේ නිසා තමයි ජනතාව දේශපාලකයන් මේ සඳහා එක්වීම, Tamanගේ අරගලයට දේශපාලකයන් ගෑවීම ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ මේ මොහොතේදී. ඉතින් මේ නිසා මේ අරගලයට යනකොට අරගලකරුවන් ජනතාව මතක තබා ගත යුතු කාරණේ තමයි කිසිවෙකුගේ අතකොළුවක් බවට පත් නොවිය යුතුයි. මොකද මෙතනට යන බොහෝ පිරිසක් යන්නේ පැහැදිලි අරමුණක් ඇතිව, පැහැදිලි අදහසක් ඇතිව. ඒ තමයි අපේ රටට යහපත් හෙට දවසක් අප විසින් නිර්මාණය කරගත යුතුයි කියන කාරණේ. හැබැයි ඔබ අමතක කළ යුතු නෑ. ඔබ අවටම විවිධ පුද්ගලික අදහස් තිබෙන පිරිස් ඉන්න පුළුවන්. විවිධ ඔවුන්ගේ අදහස් මුදුන් පමුණවා ගැනීම සඳහා විවිධ සැලසුම් ක්‍රියාත්මක කරන පුද්ගලයන් ඉන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳවත් අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා මේ වෙලාවේදී මේක පොඩි ආතල් එකක් කරගෙන මෙතනට ගිහිල්ලා පොඩි සෙල්ෆියක් ගහලා කට්ටියත් එක්ක සෙට් වෙලා කෑ ගහලා හුවක් කියලා එහෙම පොඩි ආතල් එකක් කරගන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ වගේ අරගලයක් දිගින් දිගට ඇදී යනකොට අරගලය දියාරු වීමක් තමයි සිදු වෙන්නේ. ඉතින් මේ නිසා මේ අරගලය අපි ඊ타ත්ම කෙටි කාලයක් තුල අවසන් කර ගැනීම, යහපත් විසඳුමකට ගිහිල්ලා මේ අරගලය අවසන් කර ගැනීම තමයි රටට ලැබෙන ජයග්‍රහණය බවට පත් වෙන්නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන මිනිස්සු විදිහට තමයි මේ අරගලයට මේ රටේ මහ ජනතාව පක්ෂ ભેදයකින් තොරව මේ වෙලාවේදී එකතු වෙලා ඉන්නේ යහපත් හෙට දවසක්, යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ගැනීම සඳහා. ඉතින් මේ වෙලාවේදී මේ ජනතාව මතක තබා ගත යුතු කාරණය තමයි අපි සිවිල් වැසියන් විදිහට අපිට ආයුධ දරන්න අයිතියක් නැහැ. අපිට කිසිවෙකුට හානි කරන්න, කිසිම දේපලකට හානි කරන්න අයිතියක් නැහැ. ඉතින් මේ නිසා කල්පනාකාරීව, ඊ타ත්ම සාමකාමීව මේ විරෝධතාවය දැක්විය යුතුයි. ඒ වගේම ඉල්ලීම් ඉදිරිපත් කර යුතුයි. මේ ඉල්ලන්නේ නරක දෙයක් නෙවෙයි, යහපත් හෙට දවසක් මේ රටට නිර්මාණය කරන්න කියලයි ඉල්ලන්නේ. මේ නිසා මේ පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතුයි. දැන් මම කලිනුත් සඳහන් කළා වගේ මේ අරගලේ ටිකක් දවස් ඇදෙනකොට අපි දකිනවා මේක වෙනත් පැත්තකට යොමු වෙන්නට ඉඩකඩක් තිබෙන බව. ඇතැම් පිරිස් මේ අරගලයේ ප්‍රධාන අරමුණෙන් පිට ගිහිල්ලා යම් යම් දේවල් කරන බව මේ ඇතැම් පෝස්ටර් තුලින් මේවා දකින්න ලැබෙනවා. ඉතින් මේ නිසා මේ දේවල් පිළිබඳව කල්පනාකාරී විය යුතුයි. බුද්ධිමත් ජනතාවක් විදිහට, බුද්ධිමත් විදිහට සාමකාමීවයි මේ අරගලයට එකතු වී. මේ අරගලයට අවංකව එකතු වෙන කිසිවෙක් මේ වගේ විනාශකාරී දේවල් වලට පෙළඹෙන්නේ නැහැ. නමුත් මේ අරගලයේ ඉන්න අවස්ථාවාදීන්ගේ අරමුණ වෙන්නේ මේ ජනතාව කොපිත කිරීම, මෙතන යම් කලබලයක් නිර්මාණය කිරීම. ඒ තුලින් තමයි ඔවුන්ගේ අරමුණු වලට ළඟා විය හැක්කේ. ඉතින් මේ නිසා මේ පිළිබඳව කල්පනාකාරී වීම වැදගත් වෙනවා. ඒ වගේම මේ වෙලාවේදී ගැලවුම්කරුවන් විදිහට පෙනී සිටින සියල්ලෝම ගැලවුම්කරුවන් නොවන බවත් මේ දිහා පසෙකට වෙලා කල්පනාවෙන් අවධානයෙන් බලාගෙන ඉන්න හැමෝම නිවටයන් නොවන බවත් සිහියේ තබාගත යුතු කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා යන ගමන දැනගෙන හරි පාරේ හරි අරමුණ වෙනුවෙන් යා යුතුයි. එහෙම නැත්නම් මේ ජනතා අරගලයේ මේ ජනතා නැගිටීම නිකම්ම පුස්සක් බවට පත් වෙනවා. අපි අවබෝධ කරගත යුතු කාරණේ තමයි මේ 225 පත් කරලා තිබෙන්නේ ජනතාවට අවශ්‍ය දේවල් කරවා ගැනීමට ජනතා නියෝජිතයන් විදිහට මිසක් ඔවුන්ගේ පුද්ගලික අභිමතාර්ථ ඉටු කරවා ගැනීමට නෙමෙයි කියන කාරණේ. ඉතින් මේ දේවල් පිළිබඳව විදු YouTube නාලිකාවෙන් අපි කාලයක ඉඳන් මේ රටේ වෙනස් විය යුත්තේ කොහොමද, මේ ව්‍යවස්ථාව වෙනස් විය යුත්තේ කොහොමද කියලා විදු අවුරුදු 3කට කලින් මේ අදහස් ඉදිරිපත් කළේ. ඒ වගේම අපේ රට සංවර්ධනය කරන්න අපි මොනවද ජනතාව විදිහට කරන්න ඕනේ කියලා විවිධ අවස්ථාවන් වලදී අපි කතා බහ කරලා තිබෙනවා. ඉතින් මේ සියල්ල ඉටු වුණොත් මේ ජනතාව අදහස් කරන විදිහට මේ ව්‍යවස්ථාවන් වෙනස් වෙලා මේ ජනතා නියෝජිතයන් පත්වීම වෙනස් වුණොත් රටක් විදිහට ඒ වෙනස බාර ගන්න ජනතාව විදිහට අපි සූදානම්ද කියන එක පිළිබඳවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒක වෙනම දිගට කතා කළ යුතු මාතෘකාවක්. ජනතාවගේ වගකීම මොකක්ද? දූෂිත දේශපාලකයන් නිර්මාණය නොවීමට ජනතාව මොනවද කරන්න ඕනේ? මේ රට ඔය බලාපොරොත්තු වෙන යහපත් දේශය ගොඩනගන්න නම් ජනතාව විදිහට අපි මොකක්ද කළ යුත්තේ කියන එක
දිගින් දිගටම සංවාදයට බඳුන් කළ යුතු දිග කතාවක් තිබෙන මාතෘකාවක්. ඒ ගැන අපි වෙන එපිසෝඩ් එකකින් කතා කරමු. ඉතින් මෙන්න මේ දේ තමයි මේ ජනතා ඉල්ලීම් පසුපස තිබෙන ප්‍රායෝගික ස්වභාවය සහ ජනතා ඉල්ලීම් දිනාගත හැකි ජනතාවගේ මේ අරගලයේ අරමුණට යා හැකි ක්‍රමයේ විදිහට විදූ දකින්නේ. විදූ කියන්නේ නීති විශාරදයෙක් නෙමෙයි. සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මාධ්‍යකරුවෙක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා ඒ දන්නා දේ තමයි විදූ ඔබට ඉදිරිපත් කළේ. ඉතින් මේ පිළිබඳව වෙනත් අර්ථකථන ඇතැම් විට තියෙන්නට පුළුවන්. මොකද නීති විශාරදයන් එකම නීතිය විවිධ විදිහට අර්ථකථනය කරනවා. ඉතින් මේ පිළිබඳව වෙනත් මතයක් තිබෙනවා නම් වෙනත් අදහසක් තියෙනවා නම් ඒ පිළිබඳව පහලින් කමෙන්ට් කරන්න කියලා විදූ ආරාධනා කරනවා. ඔබ අරගලයට පිවිසෙනවා නම් අරමුණ දැනගෙන හරි විදිහට සාමකාමීව අරගලයට යන්න කියන එක තමයි විදූ ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ වගකිව යුතු පුරවැසියෙක් වගකිව යුතු මාධ්‍යකරුවෙක් විදිහට. එහෙමනම් අපි තවත් එපිසෝඩ් එකකින් හමු වෙමු. අවිදු බිඳින විදූ තුලින් සමාජයේ නොපෙනෙන දේ පිළිබඳව සමාජයේ නොපෙනෙන පැත්ත පිළිබඳව බොහෝ දෙනෙක් ඔබට නොකියන කතාව කියන්න විදූ හැමදාමත් ඔබත් එක්ක ඉන්නවා. ඉතින් ජය වේවා හැමෝටම. ජය වේවා ශ්‍රී ලංකාව. Yeah.